right තුන්වෙනි පිළිතුර තියෙනවා ආර්ථික විද්‍යාව ස්වභාවික විද්‍යාවක කියලා. අපි කිව්වා ආර්ථික විද්‍යාව ස්වභාවික විද්‍යාවක් වෙන්නේ නැහැ. ආර්ථික විද්‍යාව කියන්නේ සමාජීය විද්‍යාවක. එහෙනම් මේ තුන්වෙනි පිළිතුර වැරදි ප්‍රකාශය විදිහට අපිට තෝරගන්න පුළුවන්. ඒ වගේම දෙවෙනි එක තියෙනවා පහත සඳහන් ඒවායින් අභිමතානුරූපී ප්‍රකාශයක් නොවන්නේ. එහෙනම් මෙතන අභිමතානුරූපී ප්‍රකාශ හතරක් තියෙනවා. ඒ වගේම අභිමතානුරූපී ප්‍රකාශයක් නොවන එකක්. එහෙමත් නැත්නම් යථානුරූපී ප්‍රකාශ එකක් තියෙනවා. බලමු පළවෙනි එක තියෙනවා ගුරුවරුන්ට පඩි වැඩි කිරීම සාධාරණ වේ කියලා. ඒක කවුරු හරි කෙනෙක් තමන්ගේ අභිමතය පරිදි කියන එකක්. ඒ වගේම තුන්වෙනි එක තියෙනවා සහල් මිල රුපියල් 20කින් අඩු විය යුතුය කියලා. එකක් කෙනෙක්ට හිතෙන දෙයක්. තමන්ගේ අභිමතය පරිදි කියන එකක්. හතරවෙනි එක වී සඳහා සහතික මිලක් ලබා දෙන්න ඕන කියලා ගොවියෙක් කියන්න පුළුවන්. එතකොට ඒකත් හිතෙන දෙයක්. ඒ වගේම ශ්‍රමිකයන්ගේ අවබඩු මට්ටම ඉහළ නංවන්න ඕනේ කියලා ශ්‍රමිකයන්ට හිතෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔවුන්ගේ අභිමතය පරිදි කියපු දේවල් තමයි අන්නේ හතර. නමුත් මෙතන දෙවෙනි එක තියෙනවා හිඟකම ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ගැටලුවයි කියලා. එහෙනම් මේක විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව බලපු දෙයක්. ඒ කියන්නේ ආර්ථික විද්‍යාවේ අපි අවධානය නැත්නම් ඉගෙනගත දෙයක් තමයි මෙන්න මේ හිඟකම ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ගැටලුවයි කියන එක. ඒ නිසා ඒක යථානුරූපී ප්‍රකාශයක්. එහෙනම් අභිමතානුරූපී ප්‍රකාශයක් නොවන්නේ මෙන්න මේ දෙවෙනි එක. තුන්වෙනි එක තියෙනවා පහත සඳහන් ප්‍රකාශයන්ගෙන් යථානුරූපී ප්‍රකාශය තෝරන්න. එහෙනම් මෙතන තියෙනවා අභිමතානුරූපී ප්‍රකාශ හතරක් සහ යථානුරූපී ප්‍රකාශ එකක්. එහෙනම් අපි මේ යථානුරූපී ප්‍රකාශය තෝරනවා නම් බලමු දෙවෙනි එක තියෙන පිළිතුර ශ්‍රී ලංකාවේ රුපියල් වෙනුවට ඩොලර් භාවිතා කළ යුතුය. يعني රුපියලේ අගය පහත වැටෙන කෙනෙක්ට කියන්න පුළුවන් අපි රුපියල භාවිතයෙන් ඉවත් කළා වෙනත් මුදල් වර්ගයක් නැත්නම් ඩොලර් භාවිතා කරන්න ඕන කියලා. තුන්වෙනි එක තියෙනවා ධනවතුන්ගෙන් අය කරන බදු ප්‍රතිශතය වැඩි කරන්න ඕන කියලා තවත් කෙනෙක් තමන්ගේ අභිමතය පරිදි ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේම හතර තියෙන සහල් ආනයනය නතර කරන්න ඕන. එහෙම නැත්නම් රටින් ගෙන්නන සහල් නතර කරන්න ඕන කියලා අදහසක් මෙතන ගේනවා. ඒ වගේම පහ රසායනික පොහොර ශ්‍රී ලංකාවට අවශ්‍ය වේ. දැන් ගොවියෝ උද්ඝෝෂණය කරන්නේ මෙන්න මේක නිසා. ඒ වගේම පළවෙනි එක තියෙනවා ඉන්ධන මිල වැඩි වූ විට වාහන ඉල්ලුම පහත වැටේ. අපි කිව්ව යථානුරූපී ප්‍රකාශයක් බොහෝ වෙලාවට භාවිතා කරනවා කියලා. ඉතින් විචල්යන් දෙකක පවතින සම්බන්ධතාවය ප්‍රකාශ කරනවා. එහෙනම් මෙතන තියෙනවා ඉන්ධන මිල සහ වාහන ඉල්ලුම. මිල සහ ඉල්ලුම අතර සම්බන්ධතාවයක් ප්‍රකාශ කරලා තියෙන නිසා මේක අපි යථානුරූපී ප්‍රකාශයක් විදිහට හඳුනා ගන්නවා. ඊගාව එක 4 මූලික ආර්ථික ප්‍රශ්නය පැන නගින්නේ. මෙතන මූලික ආර්ථික ප්‍රශ්නය කියලා කියන්නේ මෙන්න මේ හිඟකම කියන එක. පළවෙනි එක තියෙනවා ප්‍රයෝජනයට නොගත් සම්පත් පවතින නිසා. එතකොට අපි හිඟකම කියන්නේ මොකක්ද කියලා ඔයාලා දන්නවා ඇති. මිනිසුන්ගේ උවමනාවන්ට සාපේක්ෂව සම්පත් නොමැති වීම තමයි. එහෙනම් මේක දෙවෙනි එක තියෙන දුප්පතුන්ට ආර්ථික ගැටලු පැවතීම. 4 තියෙනවා අසීමිත උවමනා පැවතීම නිසා. right මෙතන අසීමිත උවමනා පැවතීම කියලා කිව්වත් ඒක හරිය කියලා කෙනෙක් කියන්න පුළුවන්. නමුත් මෙතන බලන්නකො 5 සම්පත් විකල්ප ප්‍රයෝජන සඳහා භාවිතා කළ හැකි නිසා. right ඊළඟට තුන්වෙනි එක තියෙන සියලු වමනාවන් සපුරා ගැනීමට වෙන අසීමිත වමනා පැවතීමත් යම් තාක් දුරට හරි. නමුත් වඩාත්ම ගැළපෙන පිළිතුරු තෝරන්න කිව්වහම පේනවා ඇති තුන්වෙනි එකේ තියෙන සියලු වමනාවන් සපුරා ගැනීමට ප්‍රමාණවත් සම්පත් ප්‍රමාණයක් නොතිබීම නිසා තමයි මූලික ආර්ථික ප්‍රශ්නය එහෙමත් නැත්නම් හිඟකම කියන ප්‍රශ්නය පැන නගින්නේ. තේරෙනවා ඇති. right පස්වෙනි එක බැලුවොතින් පහත සඳහන් ඒවා අතුරින් අභිමතානුරූපී ප්‍රකාශය වනුයේ කවරක්ද? එක තියෙනවා අසීමිත උවමනා සපුරා ගැනීමට සමාජයකට ඇත්තේ සීමිත සම්පත් ප්‍රමාණයක්. එහෙනම් මේක අපි යථානුරූපී ප්‍රකාශයක් විදිහට හඳුනා ගන්නවා. මොකද
මේක ආර්ථික විද්‍යාවේ අපි විශේෂයෙන් කතා කරපු දෙයක්. අපි විශේෂයෙන් කතා කරන්නේ මේ න්‍යායාත්මක දේවල්. ඒ කියන්නේ අතානුරූපී ප්‍රකාශයන් කියලා අපි කිව්වනේ. එහෙනම් පළවෙනි එක එහෙම කතා කරන දෙයක්. ඊගොට දෙවෙනි එක තියෙනවා පුද්ගල ආදායම භාණ්ඩ මිල හා කාලය මත පුද්ගලයන්ගේ ආදායම භාණ්ඩයක මිල කාලය මත පුද්ගලයෙකුට සපුරා ගන්න පුළුවන් වුණ ප්‍රමාණය තීරණය වෙනවා කියලා අපි කතා කරා මුලින්ම. එතකොට ඒක යථානුරූපී ප්‍රකාශයක්. ඊගාව එක ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාව කියලා කිව්වොත් ඒකත් යථානුරූපී ප්‍රකාශයක්. පස්වෙනි එක තියෙනවා මිල සහ ඉල්ලුම අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් පවතී කියලා. මෙතන තියෙන විචල්‍යයන් දෙකක් අතර පවතින සම්බන්ධතාවයක්. ඒක නිසා එකත් යථානුරූපී ප්‍රකාශයක් හැටියට ගන්නවා. එතන හතරවෙනි එක තියෙනවා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 8%ක මට්ටමේ පවත්වා ගත යුතුය කියලා. මේක කෙනෙක්ගේ අභිමතය පරිදි කෙනෙකුට හිතෙන විදිහට තමයි මේ කියන්නේ. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය මෙන්න මේ මට්ටමේ පවත්වා ගන්න ඕනේ කියලා කියන. එහෙනම් මේක තමයි අභිමතානුරූපී ප්‍රකාශයක් කියලා කියන්නේ. දැන් මේක මෙහෙම කිව්වොත් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 8%කි කියලා කිව්වොත් ඒක අභිමතානුරූපී ප්‍රකාශයක් නෙමෙයි. ඒක යථානුරූපී ප්‍රකාශයක් වෙනවා. නමුත් මෙතන කියන්නේ මේ වේගය එන්න මේ මට්ටමේ පවත්වා ගන්න ඕනේ කියලා කෙනෙක් කියන. මොකද දැනට ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය ඍණ මට්ටමක පවතින නිසා. 6 ගත්තොත් අපි සම්පත්වල හිඟකමක් පවත්නා බැවින් සම්පත්වල හිඟකමක් පවත්නා බැවින් සෑම සමාජයක්ම මධ්‍යගත සැලසුම් කරණය ක්‍රියාත්මක කළ යුතුය. එහෙම එකක් ඔයාලා දන්නේ නැතුව ඇති. නමුත් මේක නේ පිළිතුර. එහෙම එකක් කතා කරන්න තියෙනද ඔයාලා ඕන ඊළඟ එක සෑම සමාජයකම කිසියම් පිරිසක් දුප්පත්ව ජීවත් විය යුතුය. ඒකත් නෙවෙයි. ඊගාවට හතරවෙනි එක තියෙනවා සෑම සමාජයක්ම සම්පත් බෙදී යාම රජය තීරණය කළ යුතුය. 5 සෑම සමාජයක්ම ඒවා වැඩි වැඩියෙන් රැස් කර ගනී. ඒතර සම්පත්වල හිඟකමක් පවතිනවා නම් අපි කිව්වා මේ සම්පත්වල විකල්ප භාවිත හැකියාවක් තියෙයි කියලා. එහෙනම් විකල්ප භාවිත හැකියාවක් කියන්නේ කිසියම් සම්පතක් විවිධ වූ ප්‍රයෝජනයන් වලට යොදා ගන්න පුළුවන්. නමුත් ඒ ප්‍රයෝජනයන් වලින් අපිට ඉටු කර ගන්න පුළුවන් එක දෙයක් පමණ. එහෙනම් අපි ඒ විකල්ප භාවිත අතරින් තේරීමක් කරන්න ඕනේ. එහෙනම් මෙතන පිළිතුර තියෙනවා සෑම සමාජයක්ම පවත්නා සම්පත්වල විකල්ප භාවිත අතර තේරීමක් කළ යුතුය කියන එක. පහ තියෙනවා 7 පහත සඳහන් දෑ අතුරින් අභිමතානුරූපී ප්‍රකාශයක් වන්නේ කවරක්ද? අභිමතානුරූපී කියන්නේ තමන්ට හිතෙන දේ කියන්නේ මොකක්ද? බලමු මෙහෙම එකක් තියෙන මොකක්ද කියලා. ඉරි ගහලා තියෙන වලට පේනවා ඉතින්. පළවෙනි එක ස්වභාවික සම්පත් ප්‍රතිස්ථාපනය කළ හැකි සහ ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත්. නැත්නම් නොහැකි වශයෙන් වර්ග කරයි. රයිට් මෙතන කිසියම් වර්ග කිරීමක් කරලා තියෙනවා. කිසියම් කියන්නේ සම්පත්. ඒතර මේක විද්‍යාත්මක ක්‍රමයක් අනුව කරපු දෙයක් කියලා පේනවා. එහෙනම් මෙන්න මේක යථානුරූපී ප්‍රකාශයක්. දෙවෙනි එක පරිසරය හිඟ සම්පතකට උදාහරණයක් කියලා කියනවා. තුන්වෙනි එක වර්තමාන ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන අනුපාතය ඍණ අගයකි. ඒකත් හරි. අපි කියන ආර්ථික වර්ධන වේගය ඍණ 3.0 ගණනක් තියෙයි කියලා. ඒ වගේම 4 අසීමිත වමනා සපුරා ගැනීමට සමාජයකට ඇත්තේ සීමිත සම්පත් ප්‍රමාණයකි. ඒකත් අභිමතානුරූපී ප්‍රකාශයක්. මේක යථානුරූපී ප්‍රකාශයක්. එහෙනම් පස්වෙනි එක තියෙනවා ආදායම අසමාන ලෙස බෙදී යාම අසාධාරණ වේ කියලා කිසියම් පුද්ගලයෙක්ට කියන්න පුළුවන් තමන්ගේ අභිමතය පරිදි. එහෙනම් මෙන්න මේ පස්වෙනි පිළිතුර තමයි අභිමතානුරූපී ප්‍රකාශයක්
දක්වන්නේ. right 8 වෙනි එක ගත්තොත් 8 තියෙනවා ආර්ථික විද්‍යාවේදී හදාරනු ලබන්නේ පළවෙනි එක තියෙනවා සම්පත් හිඟකම right ඒකට අපි ආර්ථික විද්‍යාවේදී සම්පත් වල හිඟකම පිළිබඳව කතා කරනවා. ඒ වගේම එතන ඔක්කොගම තියෙන සම්පත් වල හිඟකම කියලා පළවෙනි එක. ඊට පස්සේ දෙවෙනියට තියෙනවා සම්පත් හිඟකම හා පූර්ණ සේවා නියුක්තිය පිළිබඳව. ඒතකොට පූර්ණ සේවා නියුක්තියක් ගැන දැනට කතා කරලා නැහැ. එන එක අපි අතාරමු. ඊළඟ එක සම්පත් හිඟකම හා සීමිත උවමනා පිළිබඳවය. එහෙනම් මෙතන පේනවා ඇති සීමිත උවමනා කියලා තියෙන්නේ. අසීමිත උවමනා කිව්වනම් ඒ පිළිතුර හරි වෙන්න පුළුවන්. නමුත් මෙතන තියෙන්නේ සීමිත උවමනා කියන එක. ඊගාවට 4 සම්පත් හිඟකම හා කාර්යක්ෂමතාව පිළිබඳව ඒවත් නෑ. ඊගාව එක සම්පත් හිඟකම හා රජයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව. right තුන්වෙනි එක තියෙනවා සම්පත් හිඟකම හා තේරීම පිළිබඳව. ඒතර ආර්ථික විද්‍යාවේදී මූලික වශයෙන්ම අපි අවධානය යොමු කරන්නේ මේ සම්පත් වල පවතින හිඟකම සහ මෙන්න මේ හිඟ සම්පත් නිසා විකල්ප භාවිත අතර තේරීමක් කරන්න ඕන කියන දේ තමයි මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ. 9 ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවන් අතර කෙලෙස හඳුන්වයිද? right පළවෙනි එක තියෙන සමාජීය විද්‍යාවන් අතර රජු 3 තියෙනවා. නායකයා කියලා 4 නායිකාව කියලා දෙන 5 කුමාරිකාව කියලා දීලා තියෙනවා. එහෙනම් අපි කිව්වා ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවන් අතර රැජිනයි කියලා. කවුරු කෙනෙක් මම දැක්ක රජු කියලාත් දාලා තියෙනවා. මම මේක නෝට් එකේ දීලා ඇති සමහර විට. 10 වෙනි එක පහත සඳහන් ඒවා අතුරින් වැරදි ප්‍රකාශය තෝරන්න. නම් වැරදි එක මෙතන තෝරන්න ඕන. පළවෙනි එක තියෙනවා ආර්ථික විද්‍යාව අනෙකුත් සමාජීය විද්‍යාවන්ට බලපෑම් කරයි. right අපි කිව්වා ආර්ථික විද්‍යාව අනෙකුත් සමාජීය විද්‍යාවන්ට බලපෑම් කරන වගේම අනෙකුත් සමාජීය විද්‍යාවන්ද ආර්ථික විද්‍යාවට බලපෑම් කරනවා කියලා. එහෙනම් මෙතන දෙවෙනි එක තියෙනවා අනෙකුත් සමාජීය විද්‍යාවන් ආර්ථික විද්‍යාවට බලපෑමක් කරන එක. මේ දෙකම හරි ප්‍රකාශ. කියන්නේ නිවැරදි ප්‍රකාශ. එහෙනම් තුන්වෙනි එක දෙනවා ආර්ථික විද්‍යාව විද්‍යාවක් වුවද අපි කිව්වා ආර්ථික විද්‍යාව කියන්නේ විද්‍යාවක්. නමුත් ආර්ථික විද්‍යාව ස්වභාවික විද්‍යාවක් වෙන්නේ නැහැ. එහෙනම් ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවක් කියලා අපි කිව්වා. මෙතන තියෙනවා තුන්වෙනි එක ආර්ථික විද්‍යාව විද්‍යාවක් වුවද එය ස්වභාවික විද්‍යාවක් නොවේ. ඒ පිළිතුර නිවැරදි. 5 තියෙනවා රාජ්‍ය පාලනයේදී ආර්ථික විද්‍යාව වැදගත් වෙනවා කියලා. පිටුව රාජ්‍යයක් පාලනය කරනකොට මේ ආර්ථික විද්‍යාත්මක දැනුමක් අවශ්‍යයි කියලා. එහෙනම් 4 වෙනි එක තියෙනවා ආර්ථික විද්‍යාව විද්‍යාවක් වුවද එය සමාජ විද්‍යාවක් නොවේ කියන එක. එහෙනම් සමාජීය විද්‍යාවක් වේ කිව්වනම් මේ පිළිතුර හරි. නමුත් මෙතන සමාජීය විද්‍යාවක් නොවේ කියනකොට මේක වැරදි පිළිතුරක්. එහෙනම් මෙන්න මේ ප්‍රශ්නෙට හරි උත්තරේ මෙන්න මේ 4 වෙනි එක. right ඒක සම්බන්ධ ගැටලුවක් නැහැනේ. නෑ සර්. දැන් අපි ඊගාව ප්‍රශ්න ටිකත් අපි කතා කරමු. right පළවෙනි එක තියෙනවා ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවන්ගේ රැජිනයි කියලා. මෙම ප්‍රකාශය පැහැදිලි කරන්න. අපි කිව්වා ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවන්ගේ රැජින විදිහට හඳුනාගන්නේ අනිකුත් සමාජීය විද්‍යාවන් එක බලනකොට මේ ආර්ථික විද්‍යාව ඉහළින් ඉන්නවයි කියන හේතුව නිසා. මොකද ආර්ථික විද්‍යාවේ මිනිසුන්ගේ සමාජීය පැතිකඩ අවධාරණය කරන නිසා මිනිසුන්ගේ එදිනදා ජීවිතයට මේ ආර්ථික විද්‍යාව බොහෝ සෙයින් වැදගත් වෙන නිසා අපි කිව්වා ආර්ථික විද්‍යාව
අනෙක් සමාජීය විද්‍යාවන්ට සාපේක්ෂව මිනිසුන්ට සමීපයි කියලා. එහෙනම් මෙතන පිළිතුරක් ලියලා තියෙනවා සමාජීය විද්‍යාවක් තුළින් සමාජයේ ජීවත් වෙන මිනිස්සුන්ගේ හැසිරීම විවිධ පැතිකඩයන්ගෙන් අධ්‍යයනය කරයි. එහෙනම් මෙතන තියෙන සමාජීය විද්‍යාවක් කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම ඊගාව එක ලියලා තියෙනවා ආර්ථික විද්‍යාවෙන් සමාජයේ ජීවත් වන මිනිසුන්ගේ ආර්ථිකමය පැතිකඩ අධ්‍යයනය කරයි. ඊගාවට අනෙකුත් සමාජීය විද්‍යාවන්ගෙන් අධ්‍යයනය කරන පැතිකඩයන්ට වඩා ආර්ථික විද්‍යාවෙන් අධ්‍යයනය කරන ආර්ථික පැතිකඩ විශාලය. මේ නිසා මුහුණ දෙන දැවෙන ප්‍රශ්න රාශියක් ආර්ථික ස්වරූපයක් ගන්නා නිසා ආර්ථික විද්‍යාව තරම් ජන ජීවිතයට සමීප තවත් විෂයක් නොමැති තරම්ය. මේ නිසා ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවන්ගේ රැජින ලෙස සලකයි කියලා පිළිතුරක් දීලා තියෙනවා. එතකොට මෙතන මෙන්න මේ ප්‍රශ්නෙට මෙන්න මේ වගේ පොඩි කියන වචන 4-5ක පිළිතුරක් ලියලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ පිළිතුරක් ලියන්න ඕන සාර්ථක පිළිතුරක් සඳහා. right ඊගාවට දෙවෙනි එක තේරෙනවද? එතකොට මෙතන ලකුණු 4ක්. දැන් අපි මම ඊළඟ පේපර් එකේ ලකුණුත් දෙනවා. එතකොට ලකුණු ප්‍රමාණ දාලා තියෙනවා. ඒ ප්‍රමාණයට ගැළපෙන පරිදි තමයි උත්තර ලියන්න ඕන. එතකොට එකෙන් තේරුම් ගන්න පුළුවන් ලකුණු 2ට කොච්චර ලියන්න ඕනද, ලකුණු 4ක් ගන්න කොච්චර ලියන්න ඕනද කියලා. right මේකේ මම ලකුණු ප්‍රමාණයක් එහෙම දාලා නැහැ. දෙවෙනි එක තියෙනවා ආර්ථික විද්‍යාව හැදෑරීමේ ප්‍රයෝජන කවරේද? මම දැක්ක සමහර ලියලා දෙන මෙතන ප්‍රයෝජන දෙකක් විතර ලියලා දාලා තියෙනවා. මොකද වැඩියෙන් ලියුව කියලා ලකුණු කපන්නේ නැහැ. මෙච්චර අවශ්‍ය වෙන්නේ නැහැ සාමාන්‍ය 4ක් මෙහෙම ඇහුවොත් 5ක් අයල් ලියන්න. නැතු එකක් දෙකක් ලියලා නම් වැඩක් නැහැ. කියන්නේ කලබලයට ලියපු අය ලියලා තිබුණා මෙතන 2යි මෙතනින් චූට්ටක් ලියලා එහෙම ලියලා තිබුණා. right ආර්ථික විද්‍යාව හැදෑරීමේ ප්‍රයෝජන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඊගාව එක යථානුරූපී සහ අභිමතානුරූපී ප්‍රකාශ අතර වෙනස පැහැදිලි කරන්න. මැසේජ් එක ඕකේ කරගන්න. right එතකොට මේ තුන්වෙනි එක අපි කිව්ව ආර්ථික විද්‍යාවේ ප්‍රකාශ දෙකක් තියෙනවා. එකක් යථානුරූපී ප්‍රකාශය වගේම දෙක අභිමතානුරූපී ප්‍රකාශ කියලා. එතකොට අපි මේකට නිර්වචන දෙකක් මම ඉදිරිපත් කළා. එනම් කිසියම් නිර්වචන නැත්තම් මේ වගේ ප්‍රකාශයන් අතර වෙනසක් ඇහුවොත් අනිවාර්යෙන් පළමුවෙන්ම කරන්න ඕන සමහරු මුලින්ම ලියලා දෙවන මෙන්න මේවා ලක්ෂණ කියලා තිබුණා. ඊට වැඩිය සාර්ථකයි මේක නිර්වචනය කරලා හිටියනම්. ඒතකොට යථානුරූපී ප්‍රකාශයක් කියන්නේ මේක, අභිමතානුරූපී ප්‍රකාශයක් කියන්නේ මේක කියලා මුලින්ම කියලා. ඊට පස්සේ ඒවට අදාළ වෙනස්කම් නැත්තම් ලක්ෂණ පැහැදිලි කරන්න. ඊට පස්සේ උදාහරණ දෙනවා නම් දෙන්න. right මෙතන තියෙනවා යථානුරූපී ප්‍රකාශයක් යනුවෙන් අදහස් කරන්නේ වෙන කුමක්ද කියන එක මම නෝට් එකේ දුන්නේ නැද්ද? ගොඩක් දෙන මේ කුමක්ද කියන එක අහලා දාලා දෙනවා. එතකොට සමහර ලියලා තියෙනවා කුමක් වූයේ right ඒක නෝට් එකේ තිබුණේ නැද්ද දන්නේ නැහැ. දෙන්න තුන් දෙනෙක් මම දැක්ක මේක කුමක්ද කියන එක නැතුව ලියලා තියෙනවා. ඒත් මේකේ හරි නිර්වචන මේ විදිහට කුමක්ද කුමක් වූයේද කුමක් වනු ඇද්ද යන ප්‍රශ්න වලට පිළිතුරු දීම සඳහා යොමුණු ප්‍රකාශයන් අපි කියනවා යථානුරූපී ප්‍රකාශයක් කියලා. එහෙම නැත්නම් මෙතන තියෙනවා නිර්වද්‍යතාවයේ පරීක්ෂාවට ලක් කළ හැකි ප්‍රකාශයන් කියලා. ඊගාව එක අභිමතානුරූපී ප්‍රකාශයක් යනු වෙන අදහස් කරන්නේ කුමක් විය යුතුද යන ප්‍රශ්නයට දෙන පිළිතුර හා යොමු වූ ප්‍රකාශයන්ය. එතකොට මේ දෙක මොකක්ද කියලා මුලින්ම කියලා දෙනවා. නිර්වචනය කළ දෙන ඊගාව එක මෙතන තියෙනවා කරුණු විදියට ලියලා දෙන්න පල්ලෙහාට. එතකොට මේ කරුණු අතර යම්කිසි ඉඩ ප්‍රමාණයක් තියෙන ඔක්කොම එක කොටේ ලියන්න එපා.
තුන්වෙනි කරුණ විදිහට ලියලා තියෙන මෙතන යථානුරූපී ප්‍රකාශ හරි හෝ වැරදි විය හැකි අතර සැබෑ ලෝව දත්ත මගින් පැහැදිලි කරගත හැකිය. මේවායේ විද්‍යාත්මක බවද දැකිය හැකි අතර ආර්ථික න්‍යායන් පැහැදිලි කිරීමට යොදා ගනී. ඒකට ඒකට නිදසුන් දීලා තියෙනවා. මුදල් සැපයුම ආමිල මට්ටම අතර ලෝභ සම්බන්ධතාවයක් පවතී. ඒ වගේම මිලත් ඉල්ලුම අතර ලෝභ සම්බන්ධතාවයක් පවතී කියලා වගේ. ඊගාවට තියෙන අභිමතාරූපී ප්‍රකාශ පුද්ගල බද්ධ ස්වරූපයක් උසුලන අතර නිර්වාදිතතාවය විෂයානුබද්ධව පරීක්ෂා කළ නොහැක. නිදසුන් තියෙන මේක අවවැඩු මට්ටම කියලා නම් වන්න ඕනේ. ඒ වගේම පුරවැසියන්ට වෛද්‍ය ආධාර ලබා දිය යුතුයි. සමහරු මේක ලියලා තිබුණා එක පැත්තක යථානුරූපී ප්‍රකාශ ඒ වගේම අනිත් පැත්ත අභිමතානුරූපී ප්‍රකාශ කියලා මේ වගුවක් ගහලා මේකේ ලක්ෂණ කියලා එහෙම ලිව්වත් ගොඩක් දුරට හොඳයි. මොකද ඒකට පැහැදිලි මෙහෙම ලියනටත් වැඩිය පැහැදිලිකමක් තියෙන එහෙම ලිව්වම එතකොට මේ දෙක නිර්වචනය කරලා ඒ ලක්ෂණ ටික ඒ විදිහට ලියන්න පුළුවන්. වගුවක් ගහලා එහෙම ලිව්වමත් පිළිතුරු බලන කෙනාට පැහැදිලි බවක් පේනවා. එහෙම ලියන්න නැත්නම් මේ විදිහට මම දෙන විදිහටම ලියන්න ඕනේ කියලා අවශ්‍ය නැහැ. ඔයාලා වගුවක් ගහලා එහෙම ලක්ෂණ වෙනම ලියන එක හොඳයි සාර්ථක ක්‍රමයක්. ඊළඟට හතරවෙනි එක තියෙන විතර ආර්ථික විද්‍යාව නිර්වචනය කරන්නලු. ඒ වගේම මේක සමාජීය විද්‍යාවක් වන්නේ ඇයිදයි පැහැදිලි කරන්න කියලා තියෙනවා. ඒතර ආර්ථික විද්‍යාව නිර්වචනය කිරීමක් කළ දෙන විකල්ප භාවිත සහිත හිග සම්පත් හා අසීමිත මිනිස්සුවමන අතර පවතින සම්බන්ධතාවය අධ්‍යයනය කරන විද්‍යාවයි කියලා. ඒ වගේම ඊළඟට දෙන එක සමාජීය විද්‍යාවක් ලෙස සලකන්නේ ඇයිදයි කියලානේ. ඊගාව කරුණ තියෙනවා සමාජීය විද්‍යාවකින් සමාජයේ ජීවත් වන මිනිසුන්ගේ හැසිරීම විවිධ පැතිකඩයන්ගෙන් අධ්‍යයනය කරයි. එහෙනම් ඊගාව කරුණ ලියලා තියෙනවා සමාජයේ ජීවත් වන මිනිසුන්ගේ එක් පැතිකඩක් වන්නේ ආර්ථිකමය පැතිකඩයි. ආර්ථික විද්‍යාව තුළින් සමාජයේ ජීවත් වන මිනිසුන්ගේ ආර්ථිකමය පැතිකඩ අධ්‍යයනය කරන නිසා ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවක්සේ සලකයි කියලා. එහෙනම් මෙතන තියෙනවා මොකද අහලා තියෙන නිර්වචනය කරන්න කියලා. එතන ඒ වගේ මේක සමාජීය විද්‍යාවක් ලෙස සලකන්නේ ඇයි කියලා හදන. එහෙනම් මෙතන නිර්වචනය කරලා තියෙනවා. ඒ වගේම සමාජීය විද්‍යාවක් කියන්නේ මොකක්ද කියලා. එහෙනම් සමාජීය විද්‍යාවක් වන්නේ ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවක් වන්නේ ඇයි කියලා මේ කරුණෙන් පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඊගොඩ 5 ආර්ථික විද්‍යාව හිඟකම හා තේරීම පිළිබඳ විද්‍යාවකි. මේක පැහැදිලි කරන්න. අපි කෝ ආර්ථික විද්‍යාව කතා කරන්නේ මිනිස් වමනාවන් සාපේක්ෂව සම්පත්වල පවතින හිඟකම් පිළිබඳව කියලා. ඒ වගේම මේ හිඟ සම්පත් පවතිනවා නම් මේකේ විකල්ප භාවිත හැකියාවක් තියෙයි කියලා කිව්වා. එහෙනම් ඒවා අතරින් කවර වමනාවක් ඉටු කර ගන්නවාදයි කියලා තේරීමක් නැත්නම් තෝරා ගැනීමක් කරන්න ඕන කියලා කිව්වෙ. මේ නිසා ආර්ථික විද්‍යාව හිඟකම හා තේරීම පිළිබඳ විද්‍යාවක් කියලා අපි හඳුනාගත්තා. එතකොට මෙතන පිළිතුරක් ලියලා තියෙනවා. පේනවා මේ පිළිතුරු ලියලා දෙනවා එක ගොඩේ නෙමෙයි. කරුණු වශයෙන් පිළිතුරු පෙළ ගස්වන්න. right පළවෙනි කරුණ තියෙන මෙහෙම අසීමිත මිනිස්සු වමනාවන් සපුරා ගැනීමට සමාජ සතු සම්පත් සම්භාරයේ ප්‍රමාණවත් නොවීම හිඟකමයි. එහෙනම් හිඟකම ලෙස හඳුන්වන්න තියෙනවා. හිඟකම කියන්නේ මොකක්ද කියලා. ඊගාවට තියෙනවා හිඟකම සෑම පුද්ගලයෙකුටම හා සෑම සමාජයකටම පොදු ප්‍රශ්නයක් නිසා ආර්ථික විද්‍යාව බිහිවීමට මූලික වූ නිසා ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ප්‍රශ්නය ලෙස හඳුන්වයි. ඊගාවට තියෙනවා හිඟකමක් පවතින විට අවශ්‍යයෙන්ම විකල්ප භාවිත සහිත හිඟ සම්පතෙන් කවර උවමනාව ඉටු කර ගන්නවාදයි තීරණය කළ යුතුය. හිඟකමක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම විකල්ප භාවිත හැකියාව සහිත හිඟ සම්පතකින් කවර උවමනාවක් ඉටු කර ගන්නවාදයි තීරණය කරන්න ඕන අපි. මෙන්න මේ නිසා අපි කියනවා ආර්ථික විද්‍යාව හිඟකම හා තේරීම පිළිබඳ විද්‍යාවක් කියලා. 6 තියෙනවා යථානුරූපීද අභිමතානුරූපීද කියලා මේ ප්‍රකාශ සඳහන් කරන්න කියලා දෙනවා. පළවෙනි එක ඉන්ධන මිල ඉහළ යාම විදුලි මෝටර රථ ඉල්ලුම අධෛර්යමත් කරන්නේය. එනම් ඉන්ධන මිල සහ විදුලි මෝටර රථ
මෙතන තියෙන විචල්‍යයන් දෙකක් අතර පවතින සම්බන්ධතාවයක්. ඒ නිසා මේක යථානුරූපී ප්‍රකාශයක් කියලා කියනවා. දෙවැනි එක ලැප්ටොප් මිල පහත්ල වැටෙන විට මිනිස්සු වැඩියෙන් මිල දීගෙන මෙතන තියෙන්නේ කිසියම් මිලක් සහ ඉල්ලුමක්. වැඩියෙන් මිල දී ගන්න කියන්නේ ඉල්ලුමක් අතර එන විචල්‍යයන් දෙකක් අතර පවතින සම්බන්ධතාවයක් තියෙනවා. ඒකත් යථානුරූපී ප්‍රකාශයක්. 3 නිවාස හිමියන් අය කරන ගෙවල් කුලී රජය විසින් දැන් අපි කුලියට නිවසක ඉන්නවා නම් අපි කියන්න පුළුවන් මේ ගාණ වැඩි. ඒක රජය විසින් පාලනය කරන්න ඕන කියන. එහෙනම් ඒක තමන්ගේ අභිමතයේ පරිදි ප්‍රකාශ කරන දෙයක්. එහෙනම් අපි ඒක අභිමතානුරූපී ප්‍රකාශයක් විදියට හඳුනා ගන්නවා. 4 භාණ්ඩයක මිල හා ඉල්ලුම් ප්‍රමාණය අතර පේනවා ඇති මෙතන දෙකක් තියෙන විචාරයක්. භාණ්ඩයක මිල හා ඉල්ලුම් ප්‍රමාණය අතර මෙන්න මේ ප්‍රතිලෝම සම්බන්ධතාවයක් පවතී. එහෙනම් ඒක යථානුරූපී ප්‍රකාශයක් විචල්‍යයන් දෙකක් අතර පවතින සම්බන්ධතාවයක් තමයි මෙතන පැහැදිලි කරලා තියෙන්නේ. එහෙනම් 5 ආදායම වැඩි වන්නේ නම් සුඛෝපභෝගී භාණ්ඩ අලෙවිය එහෙනම් පහත වැටේ කියලා දෙන මෙතනත් තියෙන විචල්‍යයන් දෙකක් අතර පවතින සම්බන්ධතාවයක් නිසා මේක යථානුරූපී ප්‍රකාශයක් විදියට හඳුනා ගන්නවා. ඊළඟට 6 ආදායම අසමාන ලෙස බෙදී යාම සාධාරණ වේ. මේක කියන්නේ කිසියම් පුද්ගලයෙක් Tamanට හිතෙන දෙයක්. මෙතන විද්‍යාත්මක පදනමක් නැහැ. ඒ නිසා මේක අභිමතානුරූපී ප්‍රකාශයක් කියලා අපි හඳුනගෙන තියෙනවා. රයිට් අපි ඉක්මනට කරා මෙතන වෙලාව පරක්කු නිසා. ඒකේ ගැටලුවක් තියෙද නැහැනේ? මම මේක PDF එක මම දෙන්න ඔයාලට මේක group එකට දාන්න. අකුරු අපැහැදිලි කෙනෙක් ඉන්නවා නම් මේකේ print out එකක් ගන්න. ඒ වගේම අකුරු අපැහැදිලි වුණත් කමන්නේ මේ ටික ලියා ගන්න අර මම කිව්ව විදියට ප්‍රශ්න සහ පිළිතුර. ඒතකොට මෙතන MCQ ලියන්න එපා. ඒක මහා බොරුවක් වෙනවා. එහෙම MCQ ලියන්න එපා. තේරුම් නැහැ. ඒතකොට මේක ලියලා මේකේ පිළිතුර එකක් හරි මේ අනිත් ටික විතරක් ලියන්න. ලියන ප්‍රශ්න ටික විතරක්. රයිට් ගැටලුවක් තියෙද මේක සම්බන්ධව? රයිට් එහෙනම් අපි දැන් නවත්තමු තැන මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද? මම හිතන්නේ අලුත් පාඩමට ආවේ. එහෙම මොකක්ද මාතෘකාවක් ලියාගෙන තියෙද මතක නෑනේ. නෝට් එක යවුවනේ. නෝට් එක අවසානයේ මොකද්ද ලියාගෙන තියෙන්නේ කියලා කියන්න පුළුවන්ද? අවසාන නවත්තපු තැන කියනවද කවුරු හරි මතක නෑ. ඔයාලට ඇහෙනවද? ඇහෙන්නේ නැද්ද දන්නේ නෑනේ.
කයශ කියන්න කොතනද නැවැත්වී අවසාන ලියලා තියෙන්නේ? පැහැදිලි නෑ කවන්නේ බලන්න. අපි ඉල්ලුම සැපයුම ගැන කතා කරලා ඉල්ලුම සැපයුම නෙවෙයි අවශ්‍යතාව උමනා ගැන කතා කරලා ඉවරයිනේ. right එතකොට අපි මේක අවසන් කරා කියලා මතකයි. මෙතන නිෂ්පාදන සම්පත් කියන මාතෘකාවට අපි මතක නැහැ මට ගිය සතියේ කරේ නැති නිසා ලක්ෂණ ඒ ටික කතා කරා. ඊට පස්සේ අන්තිමේට අර උදාහරණ දුන්නා කිම්දුන් කරුවන්ට ලබා දෙන ඔක්සිජන් වායුව රෝගීන්ට ලබා දෙන ඔක්සිජන් වායුව ඒක නේද ඉතින් right එතකොට අවශ්‍ය ඒ ටිකේ තියෙන එච්චරයි. right දැන් ෂෙයා වෙච්ච එකක් පේනවද? ඔව් සර්. නිෂ්පාදන සාධක කියලා එකක් පේනවද? ඔව් සර්. ඔව් සර්. right මම හිතන්නේ මේක තියෙන්නේ අපි අද right මම හිතන්නේ මේක අපි දා කතා කරා යම් තාක් දුරට මම හිතන්නේ. ඒතකොට මේක අපේක්ෂිත ඉගෙනුම් ඵල විදියට විතර තියෙන නිෂ්පාදන සම්පත් ඒ වගේම නිෂ්පාදන සම්පත් වල ඵලදායි. එහෙම නැත්නම් නිෂ්පාදන සාධකවල ඵලදායිතාවය කියන එක right එහෙනම් මෙතන තියෙන විනිෂ්පාදනය කියන එක මොකද මේ නිෂ්පාදනයන් වලට අපිට කිසියම් සම්පත් ප්‍රමාණයක් අවශ්‍ය අපි කිව්වා මිනිසුන්ගේ උවමනාවන් සඳහා තංගුවමනාවන් ඉටු කරගන්නේ භාණ්ඩ හා සේවා මගින්. මෙන්න මේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න අවශ්‍ය වෙන දෙයක් තමයි මේ නිෂ්පාදන සම්පත් කියන දේවල්. එහෙනම් අපි මෙන්න මේ දේවල් තමයි අර හිඟයි කියලා කිව්වේ. මිනිසුන්ගේ උවමනාවන් සාපේක්ෂව සමාජයේ පවතින සම්පත් අපි කිව්ව සීමිතයි කියලා. එහෙනම් අපි මෙන්න මේ දැන් කතා කරන්නේ මේ සීමිත සම්පත් මොනවද කියන එක ගැන. right මෙතන විනිෂ්පාදනය කියන එක තියෙනවා. මෙතන පින්තූර දෙකක් තියෙන පේනවා ඇති. පොහොර ගහන එකක්. ඒ වගේම මෙතන අර මැෂින් එකකින් ගොයම් කපන දර්ශනයක්. එහෙනම් මෙතන පේනවා ඇති නිෂ්පාදනයේදී මෙතන ශ්‍රමයක්. එහෙම නැත්නම් මේකට කියනවා මානව ප්‍රාග්ධනය. එහෙම නැත්නම් අපි ශ්‍රමිකයෙක් කියලා ගන්නවා. ඒ වගේම මෙතන තියෙන යන්ත්‍රයක්. right බලන්නකෝ. මෙතන තියෙනවා ස්වභාවික සම්පත්. right විනිෂ්පාදනයට ස්වභාවික සම්පත් වශයෙන් අපිට ගන්න පුළුවන් ජලය වගේ දෙයක්. ඒ වගේම මානව සම්පත. මෙන්න මානව සම්පත මෙන්න මේ මිනිසා එහෙම නැත්නම් අපි ශ්‍රමිකයෙක් හැටියට ගන්න පුළුවන්. ඒ වගේම මිනිසා විසින්
සකස් කරන ලද සම්පත්. දැන් පේනවා ඇති මිනිස්සු විසින් සකස් කරපු දෙයක් තමයි මෙන්න මේ යන්ත්‍රය. මේක මිනිස්සු විසින් සකස් කරන ලද දෙයක්. එහෙනම් මෙන්න මේකත් අපි මේ විනිෂ්පාදනයට භාවිතා කරනවා. right. ඊගාවට මෙතන තියෙන මිනිසා උවමනා භාණ්ඩ හා සේවා සම්පත්. මෙතන කියන්නේ මිනිසුන්ට උවමනා තියෙන වගේ මේ උවමනා භාණ්ඩ හා සේවා මගින් පේනවා ඇති මෙතන මිනිසා ඉන්නවා. මෙන්න මිනිසුන්ට උවමනා පවතිනවා. ඒ උවමනා ඉටු කර ගන්න පුළුවන් අපි කිව්වා භාණ්ඩ හා සේවා මගින්. එහෙනම් මෙන්න මේ භාණ්ඩ හා සේවා හදන්නේ මොනවයින්ද? සම්පත් භාවිතා කරලා. right? සම්පත් භාවිතා කරලා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවා. භාණ්ඩ හා සේවා මගින් මෙන්න මිනිසුන්ගේ උවමනා කියන දේවල් ඉටු කරනවා. right. එතන බේකරි නිෂ්පාදනයක් තියෙනවා. එහෙනම් මේ බේකරි නිෂ්පාදනයට ස්වභාවික සම්පත්, මානව සම්පත්, ඒ වගේම යන්ත්‍ර සූත්‍ර යොදා ගන්න පේනවා ඇති. දැන් බේකරි නිෂ්පාදනයේදී මේ පිටි අනන්න වගේ අපිට ජලය භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම දර භාවිතා කරන්න පුළුවන් මේවා පිළිසීම සඳහා. ඒ වගේම මානව සම්පතක්, ඒ වගේම මේ මිනිස්සු විසින් සකස් කරපු දේවල් භාවිතා කරලා තියෙනවා. ඊගාව එක ගඩොල් නිෂ්පාදනය ගත්තොත් මේකේ තියෙන ස්වභාවික සම්පත් මොකද දර, ඒ වගේම මැටි, ඒ වගේම ජලය වගේ දේවල් ස්වභාවික සම්පත් විදිහට අපිට ගන්න පුළුවන් ස්වභාව ධර්මයෙන් ලබා ගන්න පුළුවන් දේවල්. ඒ වගේම මානව සම්පත මේ කිසියම් නිෂ්පාදන නැත්නම් ගඩොල් හදන ඒවා, ගඩොල් පුරුස්සන ඒවා මේවා කරන්නේ කවුද? මිනිස්සු විසින්. අපි ඒකට මානව සම්පතක් කියලා කියන විගාව එක මිනිසා විසින් සකස් කරන ලද සම්පත්. පෙරහැති මිනිස්සු විසින් සකස් කරපු සම්පතක් අපිට ගන්න පුළුවන්. මෙන්න මේ ගඩොල් අච්චුව මේක මිනිස්සු හදපු දෙයක්. කිසියම් නිෂ්පාදනයකට ආධාර කරගන්න මිනිස්සු හදපු උපකරණයක්. එහෙමත් නැත්නම් අපි කියනක සම්පතක් කියලා. ඊගාව එක මැටි වලං නිෂ්පාදනය. එතන මැටි වලං නිෂ්පාදනය ගත්තොත් මේ මැටි වලදක් හදන්න මෙන්න මේ සම්පත් ටික භාවිතා කරනවා. අර කිව්වා වගේම ගඩොල් හැදුවා වගේම මෙතන පස් අවශ්‍යයි, ඒ වගේම ජලය අවශ්‍යයි, ඒ වගේම කිසියම් පුද්ගලයෙක් මේ කාර්යය කරනවා, ඒ වගේම මේ කිසියම් යන්ත්‍රයක් අවශ්‍යයි වලං නිෂ්පාදනය කරන අපි සකපෝරුව කියලා කියන මේ වගේ නිෂ්පාදනයක් කරන්න මේ දේවල් අවශ්‍යයි. ඊගාවට කොළගඳ නිෂ්පාදනයක් ගත්තත් පේනවා ඇති ස්වභාවික සම්පත් දැන් ජලය, ඒ වගේම ඔය කොළ වර්ග, ඒ වගේම මේක හදන කෙනා අපි මානව සම්පතක් කියලා කියනවා. ඒ වගේම මිනිස්සු විසින් නිෂ්පාදනය කරපු යම් කිසි උපකරණ මේ කොළ කොටා ගන්න භාවිතා කරන්න පුළුවන්. මේ විවිධ දේවල් වලට නැත්නම් මිල් කන්න, පෙරන්න වගේ දේවල් වලට භාවිතා කරන්න පුළුවන් මිනිස්සු විසින් හදපු සම්පත්. දැන් තේරෙනවා ඇති කිසියම් නිෂ්පාදනයක් කියන්නේ මොකක් හරි දෙයක් හදන්න මෙන්න මේ සම්පත් ස්වභාවික සම්පත් අවශ්‍යයි. ඒ වගේම මානව සම්පතක් අවශ්‍යයි. ඒ වගේම මිනිස්සු විසින් නිෂ්පාදනය කරපු අපි සරලව කිව්වොත් යන්ත්‍ර සූත්‍ර වගේ දේවල් අවශ්‍ය කරන කිසියම් නිෂ්පාදනයක් බිහි කර ගැනීම සඳහා. right. අපි යමු ඉස්සරහට. ඒතර අපි එන්න මේක පාඩම නිෂ්පාදන සාධක හේවත් නිෂ්පාදන සම්පත්. අපි නිෂ්පාදන සාධක කිව්වත් නිෂ්පාදන සම්පත් කිව්වත් මේක එකම අර්ථයක් තමයි ගේන්නේ. එතන දැන් ඔයාලා දන්නවා කිසියම් නිෂ්පාදනයකට අනිවාර්යයෙන්ම සම්පත් යොදා ගන්නවා කියලා. ඒ වගේම ඒ සම්පත් සීමිතව තමයි සමාජයක් සතුව පවතින්නේ කියලා. එහෙනම් අපි මේ මතකේ නැත්නම් මේ මූලික දැනුම හිතේ තියාගෙන අපි යමු නිෂ්පාදන සම්පත් නැත්නම් නිෂ්පාදන සාධක හඳුනා ගන්න. right. මෙතන තියෙන නිර්වචනයක්. මිනිස් උවමනා තෘප්තිමත් කර ගැනීමට අවශ්‍ය කරන අපි කිව්වා මිනිසුන්ගේ උවමනාවන් ඉටු කර ගන්න පුළුවන්
පේනවා ඇති භාණ්ඩ හා සේවා මගින් කියලා. මිනිස්සුන්ගේ අසීමිත වෙච්ච උවමනාවන් ඉටු කරගන්න පුළුවන් භාණ්ඩ හා සේවා පරිභෝජනය කරලා. එහෙනම් මෙතන අපි කිව්වේ භාණ්ඩ හා සේවා හදන්න යොදාගන්නේ නිෂ්පාදන සම්පත් කියලා. right. මේ අනුව නිර්වචනයක් ගෙනල්ලා තියෙනවා මිනිස් වමනා තෘප්තිමත් කර ගැනීමට අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්නා දේවල්. මිනිසුන්ගේ වමනා තෘප්තිමත් කර ගන්න අවශ්‍ය කරන භාණ්ඩ හරි සේවා හරි හදන්න යොදා ගන්න දේවල් අපි නිෂ්පාදන සාධකයක් හැටියට හඳුනා ගන්නවා. සරලවම තේරෙනවා ඇති මේක මිනිසුන්ගේ උවමනා තෘප්තිමත් කරගන්න පුළුවන් භාණ්ඩ හා සේවා මගින්. එතකොට මෙන්න මේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්නා දේවල් අපි නිෂ්පාදන සාධක විදියට හඳුනා ගන්නවා. right. එතකොට මේ නිෂ්පාදන සම්පත් එවන්ත නිෂ්පාදන සාධක අතුරෙන් සැපයුම සීමිත නම් කියන්නේ සීමිත සැපයුමක් හිඟකමක් තියෙනම් සම්පත් අපේ ආර්ථික සීමිත නෙමෙයි දැන් තියෙන අසීමිත සැපයුමක් ඇති සම්පත් ඒකට අසීමිත කියන්නේ ඕන තරම් තියෙන ඕන තරම් සැපයුමක් තියෙන දේවල් අපි කියනවා ආර්ථික නොවන සම්පත් කියලා. ඒතර මේකේ ලක්ෂණ ටිකක් තමයි තියෙන්නේ ශූන්‍ය මිලකදී සැපයුම අසීමිතයි. එහෙනම් මිල බිඳුවේදී නැත්නම් මිලක් අය නොකර ලබා ගන්න පුළුවන් මේවා. තේරෙනවද මෙතන මිලක් නොපවතී කියලා තියෙනවා. ඒ වගේම මිලක් පවතින්නේ නැත්නම් ශූන්‍ය මිලකදී අසීමිතව සපයනව නම් මේකේ හිඟකමක් පවතින්නේ නැහැ. ඒ වගේම හිඟකමක් නැත්නම් ආවස්තික පිරුවයක්. එහෙම නැත්නම් කැපකිරීමක් ඇති වෙන්නේ නැහැ. නිදසුන් පේනවා ඇති වාතය, හිරුවෙලිය, වැසි ජලය වගේ දේවල් අපිට ආර්ථික නොවන සම්පත් විදියට හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒවා සැපයුම අසීමිතයි කිසියම් මිලක් අය කරන්නේ නැති දේවල්. ඊගාවෙක නිෂ්පාදන සම්පත් අතුරෙන් සීමිත සැපයුමක් පවතින දේවල්. ඒ කියන්නේ මේකේ සැපයුම සීමිතයි. එහෙනම් හිඟකමක් පවතිනවා. මෙන්න මේවට අපි ආර්ථික සම්පත් කියලා කියනවා. ඒ කියන්නේ වමනා ඉටු කරගන්න යොදා ගන්න භාණ්ඩ සේවා නිෂ්පාදනයට යොදා ගන්න සීමිත සැපයුමක් ඇති සම්පත් වලට අපි කියනවා ආර්ථික සම්පත් කියලා. එතකොට මේකේ ආර්ථික සම්පතක ලක්ෂණ තියෙනවා. සැපයුම සීමිතයි. ඒ වගේම සැපයුම සීමිතයි නම් මිලක් පවතිනවා. මිලක් තියෙනම් ඒකට හිඟකමක් අනිවාර්යෙන් තියෙන. ඒ වගේම කැපකිරීමක් කරලා තමයි මේක ගන්න ඕනේ. එහෙනම් ආවස්තික පිරුවයක් පවතී. මෙන්න මේ ලක්ෂණ ටික තමයි ආර්ථික සම්පතක ලක්ෂණ. පෙරව ඇති නිදසුන් වශයෙන් ඉඩමක්, ඉන්ධන, යන්ත්‍රයක් වගේ දේවල් ආර්ථික සම්පත් විදිහට අපි හඳුනා ගන්න පුළුවන්. මොකද මේවායේ හිඟකමක් තියෙනවා, ඒ වගේම හිමිකමක් තියෙන්න පුළුවන්, ඒ වගේම මිලක් පවතින්න පුළුවන්. ඒ වගේම ආවස්තික පිරිවැයක් පවතී. right. එහෙනම් අපි ප්‍රධාන වශයෙන් නිෂ්පාදන සාධක ප්‍රභේද 4කට යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ ආර්ථික සම්පත්. කියන්නේ සැපයුම සීමිත ඒවා. නැත්නම් නිෂ්පාදන සාධක ප්‍රධාන ප්‍රභේද 4ක් කියලා කියන. ඒතකොට ඒවට අපි මේ ආර්ථික සම්පත් කියන වචනේ භාවිතා කරනවා. මොකද නිෂ්පාදන සාධක අපි හිඟයි කියලා තමයි හඳුනා ගන්න. එහෙනම් ඒවට අර කලින් කිව්ව මෙන්න මේ ආර්ථික සම්පත් කියන වචනේ ගන්න පුළුවන්. right. ප්‍රධාන ප්‍රභේද 4ක් තියෙනවා. 1 භූමිය හෙවත් ස්වභාවික සම්පත්. 2 ප්‍රාග්ධනය. 3 ශ්‍රමය. 4 ව්‍යවසායකත්වය. එහෙනම් අපි
දීර්ඝව මෙන්න මේව ගැන කතා කරන්න ඕන. භූමිය කියන්නේ මොකක්ද? ප්‍රාග්ධනය, ශ්‍රමය සහ ව්‍යවසායකත්වය කියන මෙන්න මේ නිෂ්පාදන සාධක හතර පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන්න ඕන මේ පාඩමෙන්. right. ඒතකොට නිෂ්පාදන සාධක මෙන්න මේ විදිහට වර්ග කිරීමේ හැකියාවක් තියෙනවා. අපි නිෂ්පාදන සාධක ප්‍රධාන වශයෙන් මෙන්න මේ හතර ගත්තේ. මොකද භූමිය, ප්‍රාග්ධනය, ශ්‍රමය සහ ව්‍යවසායකත්වය කියන හතර. මෙන්න මේ හතර මෙන්න මේ විදිහට වර්ග කරන්න පුළුවන්. පේනවා ඇති. භූමිය හෙවත් ස්වභාවික සම්පත් ඒ වගේම ප්‍රාග්ධනය. භූමිය සහ ස්වභාවික සම්පත් ඒ වගේම ප්‍රාග්ධනය. මෙන්න මේ දෙක අපිට දේපල සම්පත් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ කිසියම් දේපලක්. භූමිය දේපලක් නේද? ඒ වගේම ප්‍රාග්ධනය, ප්‍රාග්ධනය කියන්නේ අන්ත සූත්‍ර වගේ දේවල් දේපල සම්පතක් විදිහට අපි හඳුනා ගන්න. ඒ වගේම ශ්‍රමය. ශ්‍රමය කියන්නේ ශ්‍රමිකයෝ, මිනිස්සුනේ. ඒ වගේම ව්‍යවසායකත්වය. අපි ව්‍යවසායකයෙක් කියලා හඳුනාගන්නේ යම්කිසි පුද්ගලයෙක්. එහෙනම් මේ ශ්‍රමිකයෙක් කියන්නේ පුද්ගලයෙක් නම්, ව්‍යවසායකයෙක් කියන්නේ පුද්ගලයෙක් නම් අපි ඒක හඳුනා ගන්න මොකද්ද? මානව සම්පතක් කියලා. කියන්නේ මිනිස්සු මානව සම්පතක්. ඒ වගේම උඩින් තියෙන භූමිය නැත්නම් ඉඩකඩම් යන්ත්‍ර සූත්‍ර වගේ දේවල් අපි දේපල විදිහට හඳුනා ගන්න ඉස්සක දේපල සම්පත් විදිහටත් මේ ශ්‍රමය සහ ව්‍යවසායකත්වය මානව සම්පත් විදිහටත් හඳුනා ගන්නවා. තම වර්ග කිරීමක් කරනවා. මෙතන තියෙන භූමිය. right. භූමිය කියන්නේ මොකක්ද කියලා අපි බලමු. සරලව භූමිය කියලා හඳුනාගත්තොත් ඔයාලට තේරෙනවා ඇති. එතන නිර්වචනයක් තියෙනවා. ස්වභාව ධර්මයේ දායාද කොට ඇති ඵලදායිතාවයෙන් යුක්තව නිෂ්පාදනයට යොදාගත හැකි ස්වභාවික සම්පත්. නැත්නම් අපි සරලව කියනවා නම් අප අවට වටපිටාව කියලා අපිට භූමිය කියන්නේ මොකද්ද කියලා කියන්න පුළුවන්. සමහරෙක් කියන්න පුළුවන් භූමිය කියන්නේ පොළව කියලා. ඒකට විවිධ අය විවිධ විදියට නිර්වචනය කිරීමක් කරන්න පුළුවන්. ඒකට අපි ආර්ථික විද්‍යාවට යන භූමියක් කියලා කියනවා. සරලව වෙන මෙතනද කියලා තියෙනවා. පොදුවේ ස්වභාවික සම්පත් වශයෙන් සැලකෙන සියලුම දේවල්. ස්වභාවික සම්පතක් කියලා කිව්වොත් අපි අන්නේ ඒක මේ භූමිය කියලා අදහස් කරන්නේ නැහැ කියලා මෙතන කියලා තියෙනවා. ඒතකොට මේ නිර්වචනේ බලන්න. ස්වභාව ධර්මයේ දායාද. ස්වභාව ධර්මයේ විසින් දායාද කරලා තියෙන කිසියම් නිෂ්පාදනයකට යොදා ගන්න පුළුවන්. ඵලදායීව නිෂ්පාදනයට යොදා ගන්න පුළුවන්. ස්වභාවික සම්පත් අපි භූමිය කියලා කියනවා. නැත්නම් පොදුවේ ස්වභාවික සම්පත් වශයෙන් සැලකෙන සියලුම දෑ භූමිය යන්නේ අදහස් කරයි කියලා හඳුනාගෙන තියෙනවා. right. එහෙනම් භූමිය කියන නිෂ්පාදන සාධකය අපේ පළවෙනි නිෂ්පාදන සාධකය භූමිය අනිවාර්යෙන් හිඟයි. ඉඩකඩම් වගේ දේවල් හිඟයිනේ භූමිය. අපිට සීමිත භූමි ප්‍රමාණයක් තියෙනවා. අපි වැටවල් ගහලා වෙන් කරගෙන ඉන්නවා. එහෙනම් මෙහෙම කරගෙන ඉන්නේ මොකද? අපිට මේ පවතින භූමිය කියන දේ සීමිතයි. අනේ නිසා බලන්න මේකට නිදසුන්. මෙතන භූමිය එහෙමත් නැත්නම් ස්වභාවික සම්පත් right. පේන ඇති වගා කරන්න පුළුවන් ඉඩකඩම් ඊගාවට භූගෝලීය පිහිටීම ඒ කියන්නේ භූගෝලීය වශයෙන් පිහිටීම කඳු තැනිතලා වෙන්න පුළුවන් බෑවුම් වෙන්න පුළුවන් ඒ වගේම දේශගුණය පස ඇලදොල ගංගා ඒ වගේම වන සම්පත්. ඒකට වන සතුන් වෙන්නත් පුළුවන්. ඒ වගේ වනයේ තියෙන ශාක වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම ජීව සම්පත්, කන්ද සම්පත්, ජලය, වනාන්තර, ඒ වගේම වන සතුන් වගේම පොළොව මතු පිට සහ
අභ්‍යන්තරයේ පවතින සියලුම සම්පත් පොළොව මතු පිට ඒ වගේම අභ්‍යන්තරයේ පවතින පොළොව යට පවතින සියලුම සම්පත් අපි භූමිය කියලා හඳුනා ගන්නවා. right බොහෝ දෙනෙක් කියන මෙන්න මේ භූමිය කියන්නේ ස්ථාවරයි කියලා. මොකද මේක වෙනස් කර ගැනීමේ හැකියාවක් නැහැ. කියන්නේ මෙන්න මේ කතා කරපු දේවල් අපිට වෙනස් කරගන්න බැහැ කියලා. right නමුත් වෙනස් කර නොහැකියයි මතයක් විසයි. ස්වභාවික සම්පත් ස්ථාවරය කියලා කියන්නේ ඒක වෙනස් කර ගැනීමට නොහැකියයි කියන මතය නිසා. නමුත් මේක වෙනස් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙමනම් එහෙම කරගන්නේ මොකද්ද? මෙන්න මේ දේවල් නිසා. ගවේෂණයන් නිසා සම්පත් අලුතෙන් සොයා ගන්න පුළුවන්. දැන් පොළව අභ්‍යන්තරයේ තියෙන දේවල් අපිට ගවේෂණය කළා. තෙල් නිදි, ඒ වගේම මැණික් පතල් වගේ දේවල් අලුතින් සොයා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මුහුද ගොඩ කරලා ගොඩබිම් ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. දැන් අපේ රටේ ඔය පෝට් සිටි වගේ ව්‍යාපෘතියක් ගත්තොත් ඒක කරන්නේ පොළව කියන්නේ ගම් නැත්නම් මුහුද ගොඩ කරලා ගොඩබිම් ප්‍රමාණය වැඩි කර ගැනීම තමයි යන්න එතන සිදු වෙන්නේ. ඒ වගේම වාරි මාර්ග ක්‍රම හරහා කාන්තාර වෙත ජලය අරන් ගිහිල්ලා කාන්තාරව ගබ්බිම් කරනවා කියන එක. ඊළඟට එහෙනම් මේ රටක පවතින ස්වභාවික සම්පත් වෙනස් කරන්න බෑ කියලා කිව්වට මෙන්න මේ දේවල් වලින් වෙනස් කිරීමේ හැකියාව පවතිනවා කියන එක. right නම් මෙතන තියෙනවා නම් ස්වභාව ධර්මයේ දායාද මිනිසා විසින් වෙනස් කොට ඇත කියලා. ඒතර භූමියේ ලක්ෂණ කිහිපයක් අපි හඳුනා ගන්නවා. ඒක ස්වභාව ධර්මයේ මේක ස්වභාව ධර්මයේ දායාදයක් කියලා අපි කියනවා. ඒ වගේම සැපයුම අනම්‍යයි කියලා. ඒතර මේ අනම්‍ය කියන එක අපි ඉස්සරහට කතා කරමු. ඒ වගේම ඊගාව එක මේක ඵලදායීතාවයේ වර්ධනය කිරීමේ හැකියාවක් තියෙන වගේම සංචලතාවයෙන් යුක්ත නොවීම මේක හිමි ගෙනියන්න බෑ. ඒ වගේම මේක ඒකාකාරී වෙන්නේ නැහැ. දැනින් දැනට වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම භූමියට කරන ගෙවීම බදු කුලිය. භූමිය කියන නිෂ්පාදන සාධකයට අපි කිසියම් ගෙවීමක් කරනවා. ඒක බදු කුලිය කියලා තමයි අපි හඳුනාගන්නේ. එහෙනම් මේ නිෂ්පාදන සාධක හතරටම අපි කිසියම් ගෙවීමක් සිදු කරනවා. එතකොට මේ පළමුවෙන් අපි කතා කරා භූමිය කියන එක. එහෙනම් භූමියටත් යම් කිසි ගෙවීමක් සිදු කරනවා. අපි ඒක බදු කුලිය කියලා හඳුනා ගන්නවා. right මෙතන පේනවා ඇති කැලයක් තියෙනවා. ඒ වගේම මේ කැලේ අලි 3 දෙනෙක් යනවා. එතන මෙන්න මෙතන තියෙන කෙසෙල් වගාවක්. හරිද? right මම මෙන්න මේ දෙකෙන් ඇහුවොතින් මේ පළවෙනි එක මේක 1 2 නැත්නම් අපි අලි ඉන්න එක කිව්වොත් මේක 2 කිව්වොතින් මෙන්න මේ දෙකෙන් භූමිය කියන එකට මේ දෙකම අයිති නැද්ද? දෙකම අයිතිද? එහෙම නැත්නම් මේකේ මොකක්ද අයිති කියලා කවුරු කියන්නකෝ? දෙකම අයිති නැහැ. right තව කෙනෙක් කියනවද මොකක් හරි?
කෙසෙල් වගාවක් තියෙනවා. ඒ වගේම අලි නැත්නම් වණයක් කැලේක ඉන්න අලි 3 දෙනෙක් පෙන්눔 කරලා තියෙනවා. මේ පින්තූර දෙක සම්බන්ධයෙන් මොකද්ද කියන්නේ මේක? භූමිය කියන එකත් එක ගත්තොත් භූමියට සම්බන්ධද? ඒ කියන්නේ භූමිය කියලා අපිට හඳුනා ගන්න පුළුවන්ද බැරිද කියලා කියන්නකෝ. දැන් එක්කෙනෙක් පිළිතුරක් දුන්නා දෙකම භූමිය කියන එකට අයත් වෙන්නේ නැහැ කියලා. තව කෙනෙක් කියන්න බලන්න. මැසේජ් චැට් බොක්ස් එකට හරි දාන්න බැරි නම් කියන්න. දැවලා කැමරා ඔන් කරන්නෙත් නැහැ කවුරුත් දැවලා නෝට් එකක් ලියනවද නැද්ද කියලා මම දන්නෙත් නැහැ. පොඩ්ඩක් බලන්න ඕන වෙලාවක. රයිට් කියන්නක් ගාලා කවුරු හරි එක්කෙනෙක් තව. වැරදුනට කවන්නේ නැහැ මෙතන කියන්නකෝ. කියන්න මෙතන මහා ගොඩක් නැහැ ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. උගුණක් පේන්නේ නැහැ මොකුත් පේන්නේ නැහැ කියන්නකෝ. දෙකම අයිති. දෙකමයි තිය කියලා කියනවා. හරි. කවන්නේ අපි යමු. එතකොට මෙතන තියෙන්නේ වනසතුන්. නැත්තම් මෙතන වනාන්තරයක් තියෙනවා. මෙතන වගාවක් තියෙනවා. right. එතකොට අපි භූමිය. දැන් කෙනෙක් කිව්ව මම හිතන්නේ පළවෙනි එක අයිති නෑ කියලා භූමිය කියන එකට. දැන් මෙතන භූමිය එහෙම නැත්නම් ස්වභාවික සම්පත් කියන එකට අපි උදාහරණ නැත්නම් නිදසුන් කිහිපයක් ගත්තා. මෙන්න මෙතන පේනවා ඇති ඔයාලට. මම මේක නිල් පාටින් කියන්නම්. මෙතන මෙතන බලන්නකෝ. වන සම්පත්. හරිද? මං කියන්නේ මෙන්න මෙතන වන සතුන්. right. දැන් ඒතකොට අපි මෙතන කතා කරලා තියෙන්නේ භූමිය කියන එකට මොනවද උදාහරණ කියලා. වන සතුන්, ඒ වගේම වන සම්පත් අපි ගියා ගස් කොළන් වෙන්නත් පුළුවන් කියලා. ඒවනම් මෙතන මම ගත්තේ මෙන්න මේ අලි 3 දෙනෙක්. එන අලි 3 දෙනෙක් මෙතන ගත්තේ මෙතන වන සතුන්. ඒ වගේම මේක ස්වභාවිකව වෙවිච්ච වනාන්තරයක්. එහෙනම් මේක භූමිය කියන එකට අපි යොදා ගන්න. මේක භූමියක් තමයි මේක නිරූපණය වෙන්නේ. ඒ දෙවැනි එක ගත්තොත් පේනවා ඔයාලට මේ කෙසෙල් වගාවක් කරලා තියෙනවා. මේකත් භූමිය තමයි කරලා තියෙන්නේ. දැන් කවුරුත් දන්නේ සාමාන්‍යයෙන් පොළව ගත්තොත් දැන් භූමිය කියලා කියන්නේ මේ භූමියේ තමයි මේ වගාවක් කරලා තියෙන්නේ. නමුත් මේක අපිට ස්වභාවික සම්පතක් හැටියට ගන්න බෑ. මොකද හේතුව මෙතන මේ වගාව කරලා තියෙන්නේ භූමියේ වුණාට මේ වගාව කරන්න ඉස්සෙල්ලා මේක භූමියේ තිබිච්ච විදියන් අපිට ගන්න පුළුවන් භූමිය කියන නිෂ්පාදන සාධකයට. අපි සරලව කිව්වොත් මෙන්න මේ විදියට තිබිච්ච තැනක මෙන්න මේ වගේ වගාවක් කරොත් මෙන්න මේක භූමිය විදියට අපි හඳුනගත්තට මේක එලි කරලා යන්ත්‍ර සූත්‍ර යොදාගෙන තම බලවල් කපලා මිනිස් ශ්‍රමය යොදාගෙන කිසියම් නිෂ්පාදනයක් සිද්ධ කරොත් අපි ඒක භූමිය කියලා හඳුනාගන්නේ නැහැ. right? පැහැදිලි ඇති. මොකද මෙතන භූමිය දැන් මෙතන අපි කියන්නේ ස්වභාව ධර්මයෙන් ලැබිච්ච දේවල්නේ. නමුත් ඒ ස්වභාව ධර්මයෙන් ලැබිච්ච පොළව තුල යන්ත්‍ර සූත්‍රය යොදාගෙන තියෙනවා. ඒ වගේම මිනිසුන්ගේ ශ්‍රමය යොදාගෙන තියෙනවා නේද? මේ දේවල් යොදාගෙන මෙතන යම් කිසි නිෂ්පාදනයක් කරලා තියෙනවා. එහෙනම් මේ වගේ දේවල් අපිට
භූමිය කියන නිෂ්පාදන සාධකයට ගන්න බෑ. තවත් උදාහරණයක් ගත්තොත් කුඹුරා පොළවේ තමයි මේක වගා කරලා තියෙන්නේ. නමුත් යන්ත්‍ර සූත්‍රය යොදාගෙන තියෙනවා. මිනිස් ශ්‍රමය යොදාගෙන තියෙනවා. ඒ වගේම විවිධ දේවල්. තවත් නිෂ්පාදන සාධකයක් යොදාගෙන තමයි ඒක හදලා දෙන්නේ. ඒ වගේම ඔය කිසි වගාවන්, තේ වගාව වෙන්න පුළුවන්, පොල් වගාව වෙන්න පුළුවන්, රබර් වගාව, කුරුඳු වගාව ආදී සෑම දෙයක්ම අපිට භූමිය කියලා හඳුනා ගන්න බෑ. මොකද මේකේ මිනිසුන්ගේ ශ්‍රමය තියෙන ඒ වගේම යන්ත්‍ර සූත්‍ර භාවිතා කරලා තමයි ඒවා වෙනස් කර ගැනීමකට භාජනය කරලා තියෙන නිසා අපි ඒක භූමිය විදියට හඳුනාගන්නේ නැහැ. මෙන්න මේ ස්වභාවය අපි භූමිය කියලා හඳුනා ගන්නවා. පේනවා ඇති පළවෙනි එක තියෙන භූමිය යන්ට අයත් මේක භූමිය යන්ට අයත් නොවේ. right. මෙන්න මෙතන දෙකක් තියෙනවා. වැස්සක් තියෙනවා. ඒ කියන්නේ වැස්සෙන් ලැබෙන ජලය. ඒ වගේම මෙතන තියෙනවා ඇල මාර්ගයක් කරහා ගෙන යන ජලය. මෙන්න මේ දෙක ගත්තොත් ස්වභාවික සම්පතක්. එහෙම නැත්නම් භූමිය කියන එකට අයත් වෙන්නේ මොකද්ද? මේකෙන් භූමිය කියන එකට අයත් වෙන්නේ මොකද්ද? අපි E සහ B කියලා දැම්මොත් මේකේ මේක B කියලා දැම්මොත් කියන්නේ Aද Bද භූමියට අයත් වෙන්නේ කියලා. එහෙම නැත්නම් දෙකම අයිති වෙන්නේ නැද්ද? එහෙම නැත්නම් දෙකම අයිති වෙනවද? තව කෙනෙක් කියන්නකෝ. එයාගෙන A කියලා. B right. කියන B කියලා. හරි. දැන් A කියපු කෙනා කියනකො B කියන එක අයත් වෙන්නේ නැත්තේ ඇයි භූමිය කියන එකට? right guys කියලා දෙනවා A කියලා message. ඒ කියන්නකො මොකද දැන් A කියපු අය කියන්නකො. ඇයි B අයිති වෙන්නේ නැත්තේ? ඒක හදලා තියෙන්නේ මොකක් හරි දෙකින් යන්තම් ඇහුණා. හරි. දැන් එක්කෙනෙක් කියවනේ B කියලා. භූමිය කියන එකට අයිති වෙන්නේ B නම් ඇයි A අයිති වෙන්නේ නැත්තේ? මම මෙතන කතා කරන්නේ කුඩය ගැන නෙවෙයි, වැස්ස ගැන. B කියලා කිව්වේ කවුද? එයා කියන්න බලන්න ඇයි A අයත් වෙන්නේ නැත්තේ භූමිය කියන එකට? වැරදිලා කියලා දෙන්නේ එහෙමද? හරි. එයාට වැරදිලා. මම හිතන්නේ කුඩේ කියලා හිතලත් දැන්. කවන්නේ. හරි. දැන් මෙතන වර්ෂාවක් කියන එක ඔයාලට තේරෙනවා ඇති ස්වභාව ධර්මයේ විසින් ලැබෙන දෙයක්. එහෙනම් ඒකේ හිඟකමක් පවතින්නේ නෑ. නමුත් මෙන්න මෙතන පේනවා ඇති ජලය ගෙනියන්නේ මෙන්න මේ ඇල මාර්ගයක් දිගේ. එහෙනම් මේ ජලය ගෙන යාම සඳහා මේ ඇල මාර්ගයක් සකස් කරන්න පේනවා ඇති යන්ත්‍ර සූත්‍රය යොදාගෙන තියෙනවා.
ඒ වගේම ශ්‍රමිකයන් යොදාගෙන තියෙන්න පුළුවන්. මෙන්න මේ නිසා මේක සකස් කරපු දෙයක් නිසා දෙකේම ජලය තමයි. නමුත් මේක සකස් කරපු දෙයක් තුලින් ගෙනියන ජලය නිසා අපි මේක භූමිය කියන එකට අයිති කරගන්නේ නැහැ. එහෙනම් අපි මිනිස්සු හදන දේවල් අපි කියන ප්‍රාග්ධන සම්පතක් කියලා. ඒක අපි ඉස්සරහට බලමු මොකද ප්‍රාග්ධනය කියන්නේ කියලා. මේ තියෙන්නේ කලින් ස්ලයිඩ් එකක්ම තමයි. right එහෙනම් ස්වභාවික සම්පත් අපිට ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් බෙදන්න පුළුවන්. එකක් තමයි ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත්. දෙක ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත්. එහෙනම් අපි මොකද්ද මේ ස්වභාවික සම්පත්? එහෙම නැත්නම් භූමිය කියලා කිව්වේ ස්වභාව ධර්මයෙන් අපිට ලැබෙන සියලුම දේවල් අපි කිව්වා ස්වභාවික සම්පතක් කියලා. ඒ කියන්නේ ඵලදායීතාවයේ ඵලදායීව කිසියම් නිෂ්පාදනයකට යොදා ගන්න පුළුවන් සම්පත් අපි කිව්වා ස්වභාවික සම්පත් කියලා. එතකොට මෙන්න මේ සම්පත් අපිට වර්ග කරන්න පුළුවන් ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් සහ ප්‍රතිස්ථාපනය කරන්න නැත්නම් කරන්න බැරි සම්පත් කියලා. නැත්නම් කළ නොහැකි සම්පත්. එහෙනම් පළවෙනි එක අපි ගමු ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත්. right ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් දේවල්. දැන් ඔයාලා හිතන්න වනාන්තරයක් කියලා. මේ වනාන්තරයේ ශාක අපි ගස් මේ ගස් අපි කපනව නම් විටින් විට මේ ගස් සියල්ලම නැති වෙලා යන්නේ නැහැ අපිට. අපි ගස් ප්‍රමාණයක් කපනකොට තව අලුත් ගස් වර්ධනය වෙනවා. ඒ වගේම අපි සාගරයක් ගත්තොත් මේ සාගරයේ ඉන්න මාළු දීවරයෝ විසින් ඇල්ලුවත් මොකද එක සැරේට දීවරයෝ මේ මාළු සාගරයේ ඉන්න සියලුම මාළු ටික අල්ලගන්නේ නැති නිසා ඒ ඉන්න මාළු තවත් මාළු බිහි කරමින් ඉදිරියට ගෙන යනවා. එහෙනම් මේ සම්පත හැම නැති වෙන්නේ නැහැ. කියන්නේ භාවිතයත් සමග සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්නේ නැහැ. තේරෙනව ඇති? කිසියම් සම්පතක් අපි ප්‍රයෝජනට ගත්තත් මේක සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා නැත්නම් ඉවර වෙලා යන්නේ නැති දේවල් තමයි මෙන්න මේ. අපි නිර්වචනයක් කරලා තියෙන මෙතන භාවිතයත් සමග විනාශයටපත් වුවද. right? භාවිතයත් සමග විනාශයටපත් වෙනවා. අපි මාළු ටිකක් අල්ල ගන්නව නම් අපි මාළු ටික ආහාරයට ගන්න ඕනේ. ඒ වගේම ශාක ගස් කැපුවොත් ඒ ගස් කපු ටික විනාශයටපත් වෙනවා. නමුත් ඒව නැවත ඇති වෙනවා. ප්‍රතිචලනය වෙනවා. අලුතෙන් බිහි වෙනවනේ ශාකයක් වුණත් එහෙමයි. සතුන් වුණත් දැන් සාගරේ ඉන්න මත්ස්‍ය මාළු වුණා එහෙම නැවත ප්‍රතිචලනය වෙනවා. එහෙනම් මේ වගේ දේවල් අපි කියනවා ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත්. එහෙමත් නැත්නම් අපි මේවට කියනවා සජීවී සම්පත් කියලා. right? මත්ස්‍ය සම්පත, වන සම්පත වගේ දේවල් අපි නිසුණු විදිහට ගන්න පුළුවන්. මොකද භාවිතයත් සමග සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යන්නේ නැහැ. නැවත ඇති කරගන්න පුළුවන් හැකියාවක් මේ සම්පත් වල පවතින නිසා. right ඊගාව එක ප්‍රතිස්ථාපනය කරන්න බැරි සම්පත්. එහෙනම් මෙතනින් කියන්නේ භාවිතයත් එක්ක සම්පූර්ණයෙන්ම ඉවර වෙලා යන සම්පත් අපි කියනවා ප්‍රතිස්ථාපනය නැත්නම් නැවත ඇති කර ගැනීමේ හැකියාවක් නැති සම්පත් කියලා. භාවිතයත් සමග ඡය වීමට පත්වන. يعني භාවිතයත් එක්ක සම්පූර්ණයෙන් ඉවර වෙලා යනවා. ඒ වගේම නැවත ඇති කර ගැනීමේ හැකියාවක් නැති සම්පත් අපි ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් ලෙස හඳුනා ගන්නවා. මේකට නිදසුන් කිහිපයක් තියෙන පේනවා ඇති. ගල් ලංගුරු ඉගෙන ගල් ලංගුරු භාවිතයට ගැනීමත් සමග සම්පූර්ණයෙන්ම දහනය වෙලා යනවා. ඒ වගේම යපස්
ස්වභාවික ගෑස් භාවිතය කරාම අපිට නැවතත් මේ භාවිත කරපු දේවල් ගැනීමේ හැකියාවක් නැහැ. ඒ වගේ මිනරල්, khනිජ තෙල් කියන අනාගතයේ දැන් khනිජ තෙල් අර්බුදයක් කියන්නේ තියෙන khනිජ තෙල් ප්‍රමාණය ඉවර වෙන්න පුළුවන්. ඒතකොට සම්පූර්ණයෙන්ම මේක නැති වෙලා යන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියන එක තමයි මෙන්න මේ ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් කියලා කියන්නේ. right. ඒතකොට ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් උනත් වර්තමානයේ ඉවක් බවක් නොමැතිව භාවිතා කිරීමෙන් ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් බවට පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි සාගරය නැත්නම් සාගරයේ මත්ස්‍ය සම්පත කිව්වොත් අපි දිගටම දීවර වෙනේ මාළු අල්ලන්න ගත්තොත් මේකේ ඉන්න මාළු ටික සේරම නැති වෙන්න කෙටි කාලයක් තුලින් මොකද වෙන්නේ? මේ ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් සම්පතුත් නැති වෙලා යනවා. එහෙම නැත්නම් ඒක ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පතක් බවට පත් වෙනවා. දැන් වනාන්තරයක් ගත්තත් එහෙමයි. මේ වනයේ තියෙන එක සියල්ලම කපාගෙන එලාගෙන යනවා නම් සුද්ධ කරගෙන අපිට නැවතත් ඒ වගාව ඇති වෙන්නේ නැහැ. අන්න ඒ නිසා අපිට කියන්න පුළුවන් මේ වර්තමානයේ ඉවක් බවක් නැතුව භාවිතා කරනවා නම් මෙන්න මේ නිසා ප්‍රතිජනනය වෙන නැත්නම් නැවත ඇතිවන සම්පත් නැවත ඇති නොවන සම්පත් වෙන්න පුළුවන් කියලා. එහෙනම් මේ ස්වභාවික සම්පත් අපි භාවිතා කරන්න ඕන කොහොමද කියලා අහුවොත් අපිට කියන්න පුළුවන් මෙන්න මෙතන හොඳ වචනයක් තියෙනවා තිරසර සංවර්ධන සංකල්පය. දැන් තිරසාර සංවර්ධනයක් සහිතව තමයි අපි භාවිතා කරන්න. තිරසාර සංවර්ධනයක් කියලා කියන්නේ මොකක්ද? අපි සම්පත් භාවිතා කරනකොට සියලු සම්පත් භාවිතා කරන්නේ නැතුව අනාගතේ උපදින පරම්පරාවකට ඔවුන්ගේ උවමනාවන් ඉටු කරගන්න පුළුවන් වෙන්න ඔවුන්ටත් සම්පත් ඉතුරු කරලා තමයි අපි අපිට අවශ්‍ය කරන දේවල් ඉටු කරගන්න ඕන. අන්න ඒක තමයි අපි මේ තිරසර සංවර්ධනය ගැන කියන්නේ මොකක්ද? වර්තමානයේදී සම්පත් භාවිතා කරනකොට අනාගත පරම්පරාවට සම්පත් ඉතුරු කරමින් වර්තමාන පාරිභෝජනයක් සිද්ධ කිරීම තමයි මේ තිරසර සංවර්ධනයක් කියලා කියන්නේ. ඒ වගේම මේ ස්වභාවික සම්පත් අසීමිතව කියන්නේ වැඩිපුර භාවිතා කරනකොට ඇති වෙන යම්කිසි ගැටලු තියෙන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ ගැටලු මොනවද කියලා අපි ගත්තොත් කතා කරොත් පේනවා ඇති වායුගෝලය උණුසුම් වීම. ඒ කියන්නේ පහළ වායුගෝලයේ උෂ්ණත්වය වැඩි වෙනවා. අපි කියන්නේ හරිතාගාර ආචරණය කියලා මෙන්න මේක. ඒ වගේම ඕසෝන ස්තරය ක්ෂය වෙනවා. ඒත් මේ ඕසෝන ස්තරය ක්ෂය වුණාම තවත් විවිධ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඇසේ සුද ඇති වෙන්න පුළුවන්, සමේ රෝග ඇති වෙන්න පුළුවන්. ඒ වගේ විවිධ රෝග වගේම වගාවන් වලට හානි වෙන්න පුළුවන්. ඒ වගේම ග්ලැෂියර් දිය වෙන්න පුළුවන්. කියන අයිස් කඳු. මෙන්න මේ අයිස් දියවීමෙන් තවත් හානි වෙන්න පුළුවන්. මොකද කුඩා දූපත් ජලයෙන් වැසෙන්න පුළුවන්. ඒ වගේම මේ ජල හිගයක් ඇති වෙන්නත් පුළුවන්. දැන් අපි වනාන්තරයක් ගත්තොත් මේක එලි කරවොත් අපිට ජල හිගයක් ඇති වෙන්න පුළුවන්. ඒක තමයි අපි කියන්නේ ස්වභාවික සම්පත් අසීමිතව පරිභෝජනය කිරීමෙන් මතුවන ගෝලීය ගැටලු. ඒතකොට මේක ගෝලීය වශයෙන් ව්‍යාප්ත වෙනවා. මොකද අපි මෙහෙම කරවොත් අපිට විතරක් බලපාන දෙයක් නෙමෙයි. සමස්ත ලෝකයටම බලපාන දෙයක්. right ඊගාවට තියෙන්නේ ශ්‍රමය කියන එක. right අපි ශ්‍රමය ගැනත් අපි කතා කරමුද? මෙතන පේනවා ඇති මෙතන ඉන්න ගුරුවරයෙක්
මෙතන ડોක්ටර් කෙනෙක් ඉන්නවා මෙන්න මෙතන පේනවා ඇති දුක් මහන්සිය තෑඟ කය වෙහෙසවල වැඩ කරන මිනිස්සෙක් ඉන්නවා right එතකොට මේ ශ්‍රමය කියන එක ගැන තමයි අපි කතා කරන්නේ පේනවා ඇති මොවුන් මනස වෙහෙසවනවා ඒ වගේම මේ පුද්ගලයා කය වෙහෙසවනවයි කියලා right ශ්‍රමය ගැන කතා කරොත් ඉතින් අපි ශ්‍රමය කියන එක ඔයාලා ඕන කෙනෙක් දන්නවා කිසියම් වැඩක් කරන්න යොදන මහන්සිය ශ්‍රමය right එතකොට මෙතන නිර්වචනයක් ගෙනල්ලා තියෙනවා භාණ්ඩයක් හරි සේවාවක් හරි නිෂ්පාදනයට යොදා ගන්න පුළුවන් සියලුම කායික හා මානසික ප්‍රයත්නයන් එහෙමත් නැත්නම් මානසික වෙහෙස නැත්නම් මානසික ශක්තිය අපි ශ්‍රමය කියලා හඳුනා ගන්නවා right භාණ්ඩයක් හරි සේවාවක් හරි නිෂ්පාදනය කරන්න යොදා ගන්න සියලුම කායික හා මානසික ප්‍රයත්නයන් අපි ශ්‍රමය ලෙස හඳුනා ගන්නවා right පැහැදිලිනේ කිසියම් භාණ්ඩයක් හරි සේවාවක් හරි හදන්න අපි කිසියම් වෙහෙසක් ගන්නවා නම් අනේ වෙහෙසට අපි කියනවා ශ්‍රමය කියලා. නැත්නම් තවත් නිර්වචනයක් කරලා තියෙනවා නිෂ්පාදන කාර්යයක කය හෝ මනස හෝ වෙහෙසවා නිරත වීම ශ්‍රමයයි. right මෙන්න මේකත් අපිට කියන්න පුළුවන් ටික දෙනෙක් ශ්‍රමිකයෝ ටික දෙනෙක් තමන් කය වෙහෙසවල වැඩ කරන්න පුළුවන් තවත් ටික දෙනෙක් මනස වෙහෙසවල වැඩ කරන්න පුළුවන් එහෙනම් මේ කය වෙහෙසවල වැඩ කරන්නේ කවුද කියලා අහුවොත් පේනවා ඇති ගොවියා අතපය වෙහෙසවල වැඩ කරන අය ඒ වගේම කම්කරුවෙක් වෙන්න පුළුවන් රියදුරෙක් මඩුවෙක් ඒ වගේම කර්ණවැමියෙක් මෙතන ඉන්නවා මනස වෙහෙසවල වැඩ කරන ශ්‍රමිකයෝ අපිට ගුරුවරයෙක් ගන්න පුළුවන් වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් ව්‍යාපාරිකයෙක් සංගීත ශිල්පියෙක් කියන මෙන්න මේ පුද්ගලයන් තමන්ගේ මනස වෙහෙසවල තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ කය වෙහෙසවනවාට වැඩිය මොවුන් වෙහෙසවන්නේ මනසේ වගේම මෙන්න මේ පැත්තේ ඉන්න අය පේනවා ඇති මනස වෙහෙසවන්නේ අඩුවෙන් නමුත් කය වෙහෙසවන අය. එතකොට මනස වෙහෙසවනට වඩා කය වෙහෙසවනවා නම් ඔවුන් right මෙතන තියෙන ශ්‍රම සම්පතෙහි ප්‍රමාණය තීරණය වෙන්න බලපාන සාධක. ඒ කියන්නේ ශ්‍රමිකයන්ගේ ප්‍රමාණය තීරණය වෙන්න කිසියම් සාධක කිහිපයක් බලපානවා. දැන් ශ්‍රම සම්පත ගත්තාම අර කායික ශ්‍රමය, ඒ වගේම මානසික ශ්‍රමය, කාය වේසවන අයත්, මනස වේසවන අයත් කියන මෙන්න මේ පිරිසේ ප්‍රමාණය අඩු වෙන්න, වැඩි වෙන්න බලපාන සාධක වෙන මේවා ජනගහනයේ ප්‍රමාණය සහ වයස් ව්‍යුහය. ඒ කියන්නේ රටක ඉන්න ජනතාව, ඒ වගේම ඔවුන්ගේ වයස් සීමාවන් මෙන්න මේ ශ්‍රමිකයන්ගේ ප්‍රමාණය තීරණය වෙන්න බලපාන. ඒ වගේම ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය. දැන් ඔවුන් හොඳ සෞඛ්‍ය තත්ත්වයක ඉන්නවා නම් මේ මානව සම්පතේ ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල නම් මානව සම්පත අඩු වෙන්න පුළුවන්. ඒ වගේම ජනගහනයේ ප්‍රමාණය ගත්තොත් ප්‍රමාණය වැඩි වෙනකොට මානව සම්පත වැඩි. ඒ වගේම ප්‍රමාණය අඩු වෙනකොට මානව සම්පත අඩු. ඒ වගේම වයස් ව්‍යුහය ගත්තත් වයස් ව්‍යුහය අඩු වුණොත් මෙන්න මේ මානව ශ්‍රම සම්පත අඩු වෙන්න පුළුවන්. ඒ වගේම ජනගහනය වැඩි. මහලු අය සිටියමත් මේ ශ්‍රම සම්පතේ පහළ යාමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම සහ නිපුණතාවය ජනගහනයේ අධ්‍යාපන මට්ටම නිපුණතාවය මතත් ශ්‍රම සම්පත තීරණය වෙන්න පුළුවන්. දැන් තේරෙනවා ඇති කම්කරුවෙක් සහ වෛද්‍යවරයෙක් ගත්තොත් මේක වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ මොකද අධ්‍යාපන මට්ටම අතින් අර වෛද්‍යවරයා ඉහළයි.
එතකොට ඔහු මානසික ශ්‍රමය සහ කායික ශ්‍රමය කියන දෙකට වැටුණට මෙන්න මේ ඔවුන්ගේ තරම තීරණය වෙනවා මෙන්න මේ අධ්‍යාපන ප්‍රමාණය වගේම කාය ශක්තිය. මෙතන තියෙන ජනගහනයේ ප්‍රමාණය සහ වයස් ව්‍යුහය කියලා. ඒතකොට ජනගහනයේ ප්‍රමාණය තීරණය වෙන බලපානවා උපත් අනුපාතිකය, මරණ අනුපාතිකය සහ ශුද්ධ සංක්‍රමණ. ඉපදින ප්‍රමාණය, මරණ ප්‍රමාණය වගේ මෙන්න මේ යන එන ප්‍රමාණ බලපාන ජනගහනයේ ප්‍රමාණය තීරණය වෙන්න. රයිට් අපි කිව්වා නිෂ්පාදන සම්පත් ප්‍රධාන වශයෙන් හඳුනාගත්ත භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය කියන එක. එහෙනම් මේ නිෂ්පාදන සාධක වලට අපි කිව්වා යම්කිසි කෙවීමක් කරනවා කිය. නේද? අපි භූමියට බදු කුලිය කියන එක හඳුනාගත්තා. එහෙනම් මේ දෙවැනි එක ශ්‍රමය. දැන් ඕන කෙනෙක් දන්නවා ඇති අපි රැකියාවක් කරලා උපයන්නේ මොනවද කියලා. තේරෙනවනේ? ඕනම කෙනෙක් ඔයාලගේ දෙමව්පිය වෙන්න පුළුවන්, සහෝදරයෝ වෙන්න පුළුවන්. ඔවුන් රැකියාවක් කරන, ඒ කියන්නේ ශ්‍රමිකයෙක්. ඔවුන්ගේ ශ්‍රමය යොදවල බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේක. මොකද්ද? වැටුපක්. එහෙනම් ශ්‍රමයට කරන ගෙවීම. එහෙම නැත්නම් ශ්‍රමයේ ප්‍රතිලාභය අපි කියනවා වැටුපයි කියලා. right? එහෙනම් ශ්‍රමයට කරන ගෙවීම වැටුප. භූමියට බදු කුලිය කිව්වා. ඒ වගේම වැටුප් උපයා ගැනීමට ශ්‍රමය සපයන්නේ ශ්‍රමිකයන්. වැටුපක් උපයා ගැනීමේ අරමුණින් ශ්‍රමයක් සපයනවා නම් අපි ඔවුන් ශ්‍රමිකයන් විදිහට හඳුනා ගන්නවා. එහෙමත් නැත්නම් සේවා නියුක්තිකයන්. ඒතකොට සේවා වියුක්තිකයන් කියලා කොටසකුත් ඉන්නවා. ඔවුන් වැටුපක් ලබා ගන්න රස්සාවක් කරන්න කැමති. නමුත් ඔවුන්ට රස්සාවක් නැහැ. right? රැකියාවක් කිරීමේ අරමුණක් තියෙනවා. නමුත් ඔවුන්ට රැකියාවක් නැහැ. ඔවුන් අපි කියන සේවා වියුක්තිකයන් කියලා. ඒ කියන්නේ රැකියා බලාපොරොත්තු රැකියා නොමැති අය. right මෙතන තියෙනවා ශ්‍රමය සැපීමට කැමති නමුත් ඊට අවස්ථාව නොලැබෙන අය සේවා වියුක්තිකයන් කියලා. එහෙනම් සේවා නියුක්තිකයන් කියන්නේ වැටුපක් බලාපොරොත්තුෙන් රැකියාවක නිරත වෙන අය. ඒ වගේම වැටුපක් හරි වෙන යම් ආර්ථික ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් රැකියාවක් කිරීමට කැමති. ඒ වගේම රැකියාවක් නොලැබෙන අය අපි සේවා වියුක්තිකයන් විදිහට හඳුනා ගන්නවා. එතකොට ශ්‍රමයේ ලක්ෂණ කිහිපයක් තියෙන පුළුවන්. අපි කලින් කතා කරා භූමියේ ලක්ෂණ, ඒ වගේම දැන් ශ්‍රමයේ ලක්ෂණ කතා කරනවා නම් මේක සජීවී සාධකයක්. පේනවනේ ශ්‍රමිකයෙක් වහම සජීවී. ඒ කියන්නේ මිනිසෙක්නේ. ඒ වගේම මෙහෙ කරන්න පුළුවන්, සංචලනය කරන්න පුළුවන්, සමජාතීය වෙන්නේ නැහැ කෙනෙක්ට වෙනස්. ඒ වගේම අධ්‍යාපනය පුහුණුව තුළින් ශ්‍රමයේ ඵලදායීතාවය වර්ධනය කරන්න පුළුවන්. තේරෙනවද දැන් ශ්‍රමිකයෙක් ඵලදායීතාවය අපි කම්කරුවෙක් ගත්තත්, දැන් ගොවියෙක් ගත්තත් උන්ට කිසියම් පුහුණු කිරීම කරලා නැත්නම් මේ ශාස්ත්‍රයට අදාළ අධ්‍යාපනයක් දීලා ඔවුන් උසස් තත්ත්වයකට ගේන්න පුළුවන්. ඒ වගේම වෛද්‍යවරු ගත්තත් අධ්‍යාපන මට්ටම අනුව තමයි මොහුගේ ඵලදායීතාවය වර්ධනය වෙලා තියෙන. ඊගාව එක තීරණ ගන්න පුළුවන් සංවිධානය වෙන්න පුළුවන්. දැන් පේනවා ඇති ශ්‍රමිකයෝ එකතු වෙලා කිසියම් සංවිධාන ගොඩනගා ගන්නවා. ඒක තමයි කියන්නේ තීරණ ගැනීමට හරි සංවිධානය වෙන්නට හරි හැකි. ඒ වගේම ශ්‍රමයට කරන ගෙවීම පැටුම්. right ඊගාවට තියෙන්නේ ප්‍රාග්ධනය කියන කොටස. අපි මෙතනින් මම දැන් අද නවත්තනවා. මොකද නෝට් එකක් දෙන්න නැති නිසා 8:10යි. නෝට් එක මම group එකට දාන්නම්. ඒ වගේම පේපර් එකත් group එකට දානවා. පේපර් එක ලියන්න. එහෙමත් ලියන එක හොඳ අනිවාර්යෙන් පේපර් එක ලියන්න. ඒ වගේම නෝට් එකත් ලියා ගන්න. එහෙනම් මම දැන් නවත්තනවා. මොකද රෑ වෙලා. නිදිමතයිනේ ඔයාලටත් නිදිමතයි. මටත් නිදිමතයි. right එහෙනම් සියලු දෙනාට සුබ රාත්‍රියක්. good night sir. උසන්නයි. හරි උසන්න. Good night, sir. Thank you. හරි.